අපි අපස සාමාන්‍ය පෙළ විභාගී ගණිතය සඳහා අපි කුලක ආශ්‍රිත ගැටලු විසඳන්න ඕන. කුලක පිළිබඳ ගැටලු ප්‍රශ්න පත්‍ර පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ අපට ලැබේ. මේ ප්‍රශ්න පත්‍ර වල ගැටලු විසඳන්න කුලක පිළිබඳ මූලික දැනුම අපි ලබා ගන්න මේ අවස්ථාවේදී ඔබට ලබා දෙන්න අවස්ථාවක් කරගන්න. ඒ අවස්ථාව ඔබ ලබාගෙන ඊට පස්සේ අප සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ලැබෙන ප්‍රශ්න වලට උත්තර කොයි ආකාරයෙන්ද සැපිය යුත්තේ, සැපයන්නේ කෙසේද, විසඳන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරෙනවා. අපි කුලක පිළිබඳ මූලික දැනුවත් වීම ඊළඟට ඔබට සපයන්න බලාපොරොත්තු වෙනවා. කුලක පිළිබඳ නියමයන් වෙන් රූප සටහන් උපයෝගී කරගන්න සහ දත්තයන් කුලක දත්තයන් සමගත් අපට පෙන්වන්න පුළුවන්. රූප සටහන දිහා බලන්න. රූප සටහනේ A හා B කුලක දෙකක් තියෙනවා. A කුලකය ලා කොළ පාටලුත් B කුලකය දම් පාටලුත් තියෙනවා. හතරස් කොටුවෙන් අපි සර්වත්‍ර කුලකයක් හැටියට හඳුන්වනවා. ඒතර මේ කුලක දෙකේ මේලේ කියන්නේ එකතුවක්. එතකොට මේ පාට කරලා තියෙන මුළු කොටස තමා මේලේ කියලා කියන්නේ. ඒකේ ලකුණ මේ U හැඩෙන් තියෙන අකුරට අපි කියන මේලේ කුලක මේලේ කියලා. දැන් A කියන කුලකයට අයිති වෙන මේ සංඛ්‍යා බලන්න 1 2 3 4 5ද B කුලකයට අයිති වෙන 2 4 6 8 10ද කියලා ගත්තාම A මේලේ B කියන්නේ A මේල ලකුණ B සමානයි. එතකොට මේ දෙකේම තියෙන ඉලක්කම් ටික 1 2 3 4 5 තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකේ 2 තියෙනකොට කලින් ඇවිල්ලා තියෙන හින්දා ඒ 2 නැවත ලියන්න ඕනේ නැහැ. 4 ලියන්න ඕනේ නැහැ. 6 ලියන්න ඕනේ. 5 ලියන්න ඕනේ. 8 ලියන්න ඕනේ. 10 ලියන්න. එතකොට මේ දෙකේම තියෙන ඉලක්කම් මේ කුලක දෙක තුල තියෙනවා. ඒකට අපි කියනවා දැන් ඒ අපි මේකට ඒ යූනියන් බීජ් කියනවා නැත්නම් ඒ මේලේ බීජ් කියනවා. එතකොට 1 2 3 4 5 6 8 10 කියන මේ අවයවයන් අපි කියන මේ කුලකයක් ඇතුළේ තියෙන මේ සංඛ්‍යා වලට අවයවයන් කියලා. ඒකට මේ අවයවයන් A මේලේ B තුල තියෙනවා. එතකොට මේක B මේලේ U අනිත් පැත්තට ගන්න. B මේලේ U කිව්වත් B එකේ තියෙන 2 4 6 8 10 ඊට අමතරව 1 3 5ත් ඒකේ තියෙනවා. මොකද මේ A වල තියෙන ඉලක්කම් ටිකයි B වල ඉලක්කම් ටිකයි ඔක්කොම මේ A මේලේ B වල තියෙනවා. A මේලේ B කියන්නේ මේ වගේ කුලක දෙකක් එකතු වෙනකොට ඒකේ දෙකටම පොදු ඒවා එක සැරේකුත් අනිත් ඒවා එකට තියෙන අවයවයන් ටික ගත්තාම අපි ඒකට කියනවා මේලය කියලා. එතකොට අපිට මේ සංඛ්‍යා මෙතන AU A මේලේ B කියන එකයි B මේලේ A කියන එකයි දෙකම සමාන නිසා අපිට කියන්න පුළුවන් A මේලේ B සමානයි B මේලය A කියලා. අපි ඊගාවට කුලක ඡේදනය ගත්තා. ඡේදන ලකුණු U අකුර අනිත් පැත්තට හැරවුවා වගේ තියෙන එකට කුලක ඡේදනය. එතකොට දැන් මේ රූප සටහන බලන්න. රූප සටහනේ සර්වත්‍ර කුලකය ඇතුලේ A කුලකයක් B කුලකයක් තියෙනවා. මේ දෙකටම පොදු කොටසක් තියෙනවානේ. මේ කොළ පාටින් දක්වලා තියෙන මේ පොදු කොටස.
මෙන්න මේක ඇතුලේ එන කොටස තමයි අපි කියන්නේ A ඡේදනය B කියන. ඒ කියන්නේ Aටත් Bටත් දෙකටම අයිති අවයවය. මෙන්න මේ කොටසේ තියෙන්න පුළුවන්. එතකොට ඉහත A කුලකයේ හා B කුලකයේ මත ආමිතනක් තියෙන. ඒතර A කුලකයේ තියෙන 1 2 3 4 5 කියන අවයවයන් B කුලකයේ 2 4 6 8 10 කියන කුලකයන් තියෙනවා. ඒතර මේ දෙකටම පොදු ඉලක්කම් මොනවද බැලුවම අපිට පේනවා 2 4 කියන ඉලක්කම් මේ දෙකටම පොදු. ඒතර මේ 2 4 කියන දෙක මේ කොළ පාට කොටසේ තමයි තියෙන්නේ. දැන් ඒ වගේ B ඡේදනේ A කියලා ගත්තත් එතකොට B වලටයි A වලටයි අයිති පොදු ඒවා තියෙන්නේ මේ කොළ පාට කොටසට මේ ඡේදනය වෙච්ච කොටස. ඒක 2 4. ඒ නිසා අපිට කියන්න පුළුවන් A ඡේදනේ B සමානයි B ඡේදනේ A කියලා. ඒකේ අවයව ගත්තොත් මේ උදාහරණය හැටියට 2 4. එතකොට කුලකවලදී A මේලය P මොකක් හරි කුලක දෙයක මේලය කියන්නේ මේ දෙකේ අවයවයන්ගේ තියෙන මුළු එකතුව. A ඡේදනේ B කියන්නේ මේ කුලක දෙකට පොදු වෙච්ච අවයවයන් ටික. අපි 2018 දෙසැම්බර් අපසතු සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ B කොටසේ 11 වෙනි ගැටලුව බලමු. 11 වෙනි ගැටලුවේ තියෙන්නේ කුලක සම්බන්ධ ගැටලුව. අපිට දීලා තියෙනවා ඒකේ රූප සටහනක්. ඒ රූප සටහනේ සර්වත්‍ර කුලක ඇතුලේ කුලක තුනක් හඳුන්වලා තියෙනවා. ඒ කුලක තුنين එක කුලකයක් නම් කරලා තියෙනවා ගිණුම් කරන්නේ හදාරන ශිෂ්‍යයන් කියලා. අනිත් කුලක දෙක අපි හඳුන්වන්න ඕන. ගැටලුව දීලා තියෙන මෙන්න මේ විදිහට එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය හා ගිණුම් කරන විෂයන් හදාරන ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇඳී අසම්පූර්ණ වෙන සටහනක් මෙහි දැක්වේ. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යෙක්ම ආර්ථික විද්‍යාවද හදාරයි. දැන් ඒ අනුව ව්‍යාපාර සංඛ්‍යානය කියන එක කුඩා රවුම නැත්නම් ඒ වෘත්තය ඒ කුලකය ආර්ථික විද්‍යාව කියන කුලකයේ ඇතුලේ තියෙන්න ඕන. ඒ කියන්නේ සංඛ්‍යාන කරන හැම කෙනෙක්ම ආර්ථික විද්‍යාව හදාරනවා කියනවා නම් ඒක ඇතුලේ ඒ අවයව තියෙන්න ඕන හින්දා එතකොට මේක නම් කරන්න ඕනේ කුලක දෙක ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මෙතන නම් කරලා නැති ලොකු උත්තර. ඒක ඇතුලෙන් තියෙන කුඩා වෘත්තය ව්‍යාපාර සංඛ්‍යානය කියන විදිහට සංඛ්‍යාන හදාරන සිසුන් විදිහට ඒක හඳුන්වන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක අපිට වෙන් රූප සටහන සම්පූර්ණ කරනකොට ඊට අමතරව අපිට දීලා තියෙන අගය. දී ඇති වෙන සටහන උත්තර පත්‍රය පිටපත් කරන අනෙක් විෂයන් දෙක හදාරන ශිෂ්‍ය කුලක සුසුසු පරිදි නම් කරනවා. එතකොට මුලින් අපි ඒක නම් කරනවා. දැන් දීලා තියෙන දත්තයන් තියෙනවා. පහත තොරතුරු වෙන සටහනේ අතුල. ශිෂ්‍යෝ 45 දෙනෙක් ගිණුම් කරන්නේ හදාරන. එතකොට ගිණුම් කරන හදාරන මේ කුලකේ පරිදියේ ඒ වෘත්ත පරිදිය 45 අපිට ලකුණු කරන්න පුළුවන්. ශිෂ්‍යෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. එතකොට මේ ආර්ථික විද්‍යා කුලකයේ ඇතුලේ තියෙන පුඩාරවුම ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. ඒකේ පරිදි අපිට මේ 30 ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම දීලා තියෙනවා ශිෂ්‍යෝ 18 දෙනෙක් මෙම විෂයන් තුනෙන් අතුරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරනවා. ඒ ආර්ථික විද්‍යාව පමණක් හදාරන කොටස කියලා කියන්නේ මේ ආර්ථික විද්‍යාව කියන කුලකයේ සංඛ්‍යාන හදාරන කුලකයක් අතර හිස් කොටසක් තියෙනවා ගිණුම් කරන්නට අයිති නොවන. අන්න එතන 18 අපිට ලකුණු කරන්න පුළුවන්. දැන් එතකොට අපි 45 30 18ත් ලකුණු කරලා තියෙනවා. දැන් අපි බලමු අනිත් ඒවා හොයන්නේ කොහොමද කියලා. දැන් මේක දෙවෙනි එකේදී අහන්නේ මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කර දක්වන්න. දැන් විෂයන් දෙකක් කරන ප්‍රදේශ මේකේ රූපය අඳුරු කරලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පෙනෙයි මේ
ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව හදාරන කොටසකුත් ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සිසුන් කොටස් දෙක මේ විදිහට විෂයන් දෙක දෙක හදාරන කොටස් අඳුරු කරලා තියෙනවා. තුන්වෙනි එකකින් අහනවා ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යාන හා ගිණුම්කරණය යන විෂයන් දෙකකින් අඩු තරමින් එක් විෂයක්වත් හදාරති. මෙම විෂයන් තුනම හදාර ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. දැන් බලන්න ගිණුම්කරණය කියන මේ කුලකයේ 45ට 45ක් එතන තියෙනවා. ගිණුම්කරණය සහ සංඛ්‍යා ව්‍යාපාර සංඛ්‍යාන කියන කොටස ගත්තොත් ඒක හදාරන කොටස සයි ගිණුම්කරණය කියන දෙකයි 55 දෙනෙක්ගෙන් මේ 45 අපි අඩු කරොත් අපිට 10ක් එනවා. ඒ 10 කියලා කියන්නේ මේ දෙකම කරන ඒ 10 කියලා කියන්නේ සංඛ්‍යානේ විතරක් කරන අය. 45 දෙනන්නේ ගිණුම්කරණය කරන්නේ. ඒකින්ද වැඩි 55න් 10ක් එතකොට සංඛ්‍යානේ පමණක් කරනවා. එතකොට අපිට මේ සංඛ්‍යානේ එකේ අර අඳුරු කරලා තියෙන කොටසේ සංඛ්‍යාන ආර්ථික විද්‍යාව කොටසේ අපිට 10 ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා විෂයන් තුනම හදාරන සිසුන් ගන්න හොයන්න කියලා. එතන විසුම් තුනම කියලා කියන්නේ මේ කුඩා රවුමත් එක්ක ගිණුම්කරණයේ ඡේදනය වෙන මේ සුදු පාටින් දක්වලා තියෙන කොටස. එතකොට ව්‍යාපාර සංඛ්‍යාන හදාරනක මුළු ගන්න 30යි. ඒකෙන් මෙතන 10ක් ඉන්නවා වෙනම. ඒ 30න් 10 අඩු කරාම අපිට 20ක් යනවා. මේ 20 කියලා කියන්නේ මේ විෂයන් තුනම හදාරන මේ සුදු පාටින් දැක්වෙන කොටසට අයත් කොටස. ඊට පස්සේ හතරවෙනි එකෙන් අහන මේ විෂයන් තුන අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම්කරණයේ හැර ව්‍යාපාර සංඛ්‍යාන හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් දැන් අපිට ගිණුම්කරණයේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාන හොයන්න පුළුවන්. සංඛ්‍යානේ පමණක් හදාරන එක අපි හෙව්වා 10යි කියලා. ඒක දෙකකින් වැඩි කරාම 20යි. ඒතර ගිණුම්කරණයේ පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 20ක් වෙනවා. ආර්ථික විද්‍යාව හදාරන සිසුන් සංඛ්‍යාව හොයන්නට අපට පුළුවන්. දැන් ආර්ථික විද්‍යාව ගිණුම්කරණය හදාරන සිසුන් ගන්න හොයන්න පුළුවන්. ගිණුම්කරණය විතරක් 45ක් හදාරන. මෙතන ගිණුම්කරණය පමණක් හදාරන 20ක් හොයාගත්තා. ඊට ඉස්සෙල්ලා තුනම හදාරන 20ක් ඉන්න මේ ඔක්කොම තියෙන්නේ මේ ගිණුම්කරණය ඇතුළේ. එතකොට මේ 20 දෙක එකතු කරලා 45න් අඩු කරාම අපට එන උත්තරේ 5. මේ 5 කියලා කියන්නේ ආර්ථික විද්‍යාවත් ගිණුම්කරණයත් දෙකම හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. අර අඳුරු කරපු කොටස. දැන් අපට ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ගන්න හොයන්න පුළුවන් මේ විදිහට. අපිට දීලා තියෙන ආර්ථික විද්‍යාව පමණක් හදාරන සංඛ්‍යාව 18ක් කියලා. ඒ වගේම ආර්ථික විද්‍යාව හදාරනවා ව්‍යාපාර සංඛ්‍යාන හදාරන ඔක්කොම ටික 30. ඒ වගේම ආර්ථික විද්‍යාව ගිණුම්කරණය හදාරනවා 5 දෙනෙක්. එතකොට 30යි 18යි 5යි එකතු කරාම 53ක් එනවා ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ගන්න. අපිට මෙන්න මේ විදිහට මේ 2018 කුලක සම්බන්ධ ගැටලුව විසඳන්න පුළුවන්. ඔබ මේක කීප සැරයක් බලලා එකින් එක තේරුම් අරගෙන ගත්තොත් මේ වගේ ගැටලු විසඳන්න ඔබට පහසු වෙනවා ඇති. අපි 2017 ගණිත ප්‍රශ්නයේ දෙවෙනි කොටසේ B කොටසේ 12 වෙනි ගැටලුව බලමු.
12 වෙනි ගැටලුවත් තියෙන්නේ කුලක ආශ්‍රිත ගැටලුව. ඒ ගැටලුවේ රූප සටහනක් අපිට තියෙනවා. ගැටලුව මෙහෙමයි තියෙන්නේ. සිසුන් 50 දෙනෙක් සමන්විත පන්තියකට 1 2 හා 3 ලෙස අංකණය කළ ගණිත ගැටලු 3ක් දෙන ලදී. ඔවුන් මෙම ගැටලු විසඳා තිබූ ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දී ඇත. ගැටලු තුنين එක් ගැටලුවකටවත් නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න 6කි. එක් ගැටලුවකට පමණක් නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න 20කි. ගැටලු තුන්වෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න 8කි. 2 හා 3 ගැටලු දෙකටම නිවැරදි විසඳුම් ලැබූ කිසිවෙකුම නොවේ. ඒකේ අහනවා උත්තර හොයන්න කියලා පළවෙනි එක. පහත දී ඇති අසම්පූර්ණ වෙන් රූප සටහනක ඔබේ පිළිතුරු පත්‍රයෙන් පිටපත් කරගෙන ඉහත දී ඇති තොරතුරු එය තුල නිරූපණය කරන්න. රූප සටහනේ තියෙන තරතර කුලකයේ හතරස් කොටුව තුලට වෘත්ත තුනක් තියෙනවා. මැද වෘත්තය දෙපැත්තේ තියෙන වෘත්ත දෙකෙන් ඡේදනය වෙලා තියෙනවා. වම් පැත්තේ තියෙන්නේ දෙක සඳහා නිවැරදි විසඳුම් ලැබූ සිසුන් සංඛ්‍යාව. දකුණු පැත්තේ කෙරවලේ තියෙන වෘත්තේ තුන සඳහා නිවැරදි විසඳුම් ලැබූ සිසුන් සංඛ්‍යාව. මැද වෘත්තේ පළවෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගන්න. මේක සම්පූර්ණ කරන්න ඕනේ. දැන් ඒක සම්පූර්ණ කරනකොට අපිට දීලා තියෙන පළවෙනි එක තමයි ගැටලු තුنين එක් ගැටලුවකටවත් නිවැරදි විසඳුම් නොලැබූ සිසුන් ගන්න 6කි. එතකොට මේ වෘත්ත තුනටම අයත් නොවන 6ක් දෙනෙක් ඉන්නේ. ඒක සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියන තුන සඳහා නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන 8යි කියලා. ඒක එතකොට තුන්වෙනි වෘත්තේ පරිධියේ ලකුණු කරලා තියෙනවා 8යි කියලා. ඊට පස්සේ කියනවා 20 දෙනෙක් ගැටලුවට පළවෙනි ගැටලුවට පමණක් නිවැරදි විසඳුම් ලැබුවා ඒක. එතකොට පළවෙනි ගැටලුව තියෙන මැද රවුමේ ඒකේ එතකොට අනිත් වෘත්ත දෙකට ආයත් නොවන ඡේදනයන්ට ආයත් නොවන කොටසේ 20 ලකුණු කරලා තියෙනවා. දැන් මුළු ගණන 50ක් ඉන්නේ. දැන් අපට අනිත් ඒවා හොයාගන්න පුළුවන්. මේ ටික අපි දැන් අපට රූපයේ දිස්සෙන රූපේ මේවා ලකුණු කරලා තියෙනවා. දැන් මේකෙදි දෙවෙනි එකෙන් කියනවා එක් ගැටලුවකට වඩා වැඩි ගැටලු සංඛ්‍යා නිවැරදි විසඳුම් ලැබූ සිසුන් නිරූපණය කරන ප්‍රදේශ වෙන් සටහනේ අඳුරු කරන්න. එතකොට ඡේදනය වෙන කොටස් වල වෘත්ත නැත්නම් මේ වෙන් රූප සටහනේ වෘත්තවල තියෙන ඒවා ඡේදනය වෙන දෙකක් තියෙනවා. ඡේදන දෙක අන්නේ දෙක ලකුණු කරන්න. මොකද එතකොට දෙකට සහ එකට නිවැරදි පිළිතුරු දීපු අයත් එකට හා තුනට නිවැරදි පිළිතුරු දීපු අයත් කියන මේ කොටස් දෙක එහෙකට වැඩි ගණනකට පිළිතුරු දීලා තියෙන හැටියට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. දැන් මේකේ තුන්වෙනි ගැටලුවෙන් අහන්නේ දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න සොයන්න. දැන් දෙවෙනි ගැටලුවට නිවැරදි සිසුන් ගන්න හොයන්න නම් අපට පුළුවන් පළවෙනි ගැටලුවටයි තුන්වෙනි ගැටලුවටයි උත්තර දීපු. ඒ කියන්නේ පළවෙනි ගැටලුවට පමණක් උත්තර දීපු ටිකයි තුන්වෙනි ගැටලුවට සම්පූර්ණයෙන් උත්තර දීපු ගන්නයි කිසිවකට උත්තර නොදීපු ටිකයි මුළු සංඛ්‍යාවෙන් අඩු කරනවා. ඒක ඔයාට ඔබට දැකගත හැකි තිරේ 50 අඩු කිරීම 20 ධන 8 ධන 6 කියන එක අඩු කරාම එනවා 50 34 කල් කරාම 10. ඒතර මේ 16 කියලා කියන්නේ දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් දීපු සංඛ්‍යා. ඊට පස්සේ කියනවා හතරවෙනි එකේදී පළවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න මෙන් දෙගුණයකි. එතකොට පළවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සංඛ්‍යාව කියලා කියන්නේ දෙවෙනි ගැටලුව වගේ දෙගුණ. එහෙනම් 16 වැඩි කිරීම දෙකෙන් අපට පුළුවන් 32 ලබා ගන්න පළවෙනි ගැටලුවට විසඳුම් දීපු සංඛ්‍යාව. එතකොට මේ 22න් 32න් අපි දන්නවා 20ක් පළවෙනි ගැටලුවට පමණක් පිළිතුරු දීපු සංඛ්‍යාව.
එහෙනම් පළවෙනි ගැටලුවටත් දෙවෙනි ගැටලුවටත් ඒ වගේ පළවෙනි ගැටලුවටත් තුන්වෙනි ගැටලුවටත් යන ප්‍රශ්න දෙකකට නිවැරදි උත්තර දීපු සංඛ්‍යාව හොයාගන්නට නම් ඒ කියන්නේ ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ලැබූ සංඛ්‍යාව සොයාගන්න නම් අර මුළු පළවෙනි සංඛ්‍යාවේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නු මුළු සංඛ්‍යාවෙන් 32කින් පළවෙනි ප්‍රශ්නෙට විතරක් උත්තර දීපු 20 අඩු කරාම අපිට එනවා 12. මේ 12 කියලා කියන්නේ ප්‍රශ්න දෙකකට නිවැරදි උත්තර දීපු සංඛ්‍යාව. මේක හරිය පහසුවෙන් තේරුම් අරගත්තාම රූප තරහන ඇඳගෙන උත්තර ලියන්න පුළුවන්. කුලක ප්‍රශ්න හැම එකක්ම ඔබට පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ගැටලුවක් බව මතක තියාගන්න. අපි 2016 ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ B කොටසට යන ඒකේ 12 වෙනි ගැටලුව තියෙන්නේ කුලක ආශ්‍රිත ගැටලුව. මේ ගැටලුවේ තියෙන වෙන් රූප සටහනක් දීලා සරත කුලක ඇති වෙන් රූප දෙකක් එක්ක ටෙස්ට් හා එක් දින කියලා අපි ගැටලුව කියවමු මොකක්ද කියලා. ටෙස්ට් හා එක් දින ක්‍රිකට් තරඟාවල ජනප්‍රියත්වය මැනීමේ සමීක්ෂණයකදී පුද්ගලයන් 50 දෙනෙකු ලබා දුන් තොරතුරු වලින් පහත දැක්වෙන දෑ අනාවරණය විය. පළවෙනි එක 15 දෙනෙකු ටෙස්ට් තරඟ නරඹා තිබුණි. 13 දෙනෙකු ටෙස්ට් හා එක් දින යන දෙආකාරයේම තරඟ නරඹා තිබුණි. 5 දෙනෙකු මෙම ආකාර දෙකෙන් එක් ආකාරයකවත් තරඟ නරඹා නොතිබුණි. පළවෙනි උත්තරය අහනවා පහත දී ඇති වෙන් රූප සටහන පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇසුරෙන් එක් ප්‍රදේශයට අයත් අවයව ගණන සොයා අදාළ ප්‍රදේශ තුල ඒවා ලියා දක්වන්න කියලා. දැන් වෙන් රූප සටහන ගත්තාම අපි පිටපත් කරගෙන ඔබේ තිරේ දික් වෙනවා. එතකොට සරත්‍ර කුලකේ තියෙන්න පුළුවන් 50යි. ඊට පස්සේ ටෙස්ට් තරඟ 15 දෙනෙක් නරඹුවා නම් එහෙනම් ටෙස්ට් කියන වෙන් රූප සටහන ඒ වෘත්තයේ පරිධිය 15 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 5 දෙනෙකු මේ ආකාර දෙකෙන්ම ආකාරයක්වත් නරඹා නැති. කියන්නේ දෙකෙන් එකක්වත් නරඹලා නැහැ කියලා කියන්නේ මේ වෘත්ත දෙක ඇතුළට වෙන් රූප දෙක ඇතුළට අයත් නොවන 5 දෙනෙක් ඉන්න. ඒක සරත්‍ර කුලකයේ සහ ඒ අවකාශයේ තියෙන. ඊට පස්සේ කියනවා ටෙස්ට් තරඟ සහ එක් දින තරඟ 13 දෙනෙක් නරඹුවා. එතකොට මේ දෙකම නරඹු කොටස කියන්නේ මේ ටෙස්ට් හා එක් දින වෘත්ත දෙකේ ඇතුලේ ඡේදනය වෙන කොටසේ 13ක් තියෙනවා. දැන් අපිට තියෙනවා හොයාගන්න එක් දින තරඟ පමණක් නරඹා තිබූ පිරිස කොපමණද කීයද කියලා. දැන් බලන්න 50 දෙනෙක් මුළු ගන්න හිටියා. ටෙස්ට් තරඟ 15ක් බලනවා. 5 දෙනෙක් එක තරඟයක්වත් බලන්නේ. එහෙනම් අර 50න් ටෙස්ට් තරඟ ටික බලන අයයි එක තරඟයක්වත් එක් වර්ගයකවත් තරඟයක් නොබලන 5 දෙනයි අඩු කරාම 50 අඩු කිරීම 5 දන 15 ගත්තාම 30ක්. මේ 30 කියලා කියන්නේ එක් දින තරඟ පමණක් නරඹන අය. එතකොට එක් දින තරඟ පමණක් නරඹන අය 30 දෙනෙක් ඉන්නවා. මේක දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට යන්න ඉස්සෙල්ලා කියන මෙහෙම. මෙම 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමි වන අතර ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. එතකොට මේ පිරිමි කියන අය එක් දින තරඟ නරඹලා තියෙනවා නම් එක් දින තරඟ ඇතුලේ තමයි මේ පිරිමි ටික ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙන් රූප සරහන වෘත්තය අපි අඳින්නේ එක් දින තරඟ ඇතුළට. ඒක කහ පාටින් අපි ඇඳලා තියෙනවා රූපය අපට දිස් වෙනවා. තවද පිරිමි 9 දෙනෙකු ටෙස්ට් තරඟද නරඹා තිබුණි. ඒතකොට ටෙස්ට් තරඟ ඉස්සෙල්ලා රූප සටහන ටෙස්ට් හා එක් දින 13ක් ඉන්න එකේ 9 දෙනෙක් පමණයි ටෙස්ට් තරඟ නමලා තියෙන්නේ. එහෙනම් ඒ පිරිමි වෘත්තය ඇතුලේ 9 දෙනෙක් ඉන්න ඕනේ.
ටෙස්ට් තරඟ හා එක් දින තරඟ නරඹන පිරිමි. එතකොට ඉන්න ඔක්කොම 33කින් 33න් 9ක් ගියාම 24 දෙනෙක් ඉන්න ඕනේ පිරිමි එකේ එක් දින තරඟ පමණක් නරඹන. ඒකේ විදිහට සලකුණු කරලා තියෙනවා. දැන් එතකොට බලන්න එක් දින තරඟ 30ක් නරඹපු කොටසෙන් 24 දෙනෙක් පිරිමි. එහෙනම් ඉතුරු 6 ගැහැණු. රතු පාටෙන් දක්වලා තියෙන්නේ. ඒ වගේම එක් දින තරඟ හා ටෙස්ට් තරඟ 13ක් නරඹුවා එකේ 9 දෙනෙක් පිරිමි වුණාම ඉතුරු 4 දෙනා ගැහැණු වෙන්න ඕනේ. ඒ හතරත් අපි ලකුණු කරලා තියෙනවා. දැන් බලන්න පිරිමි 33 දින නිසා ගැහැණු ගණන හොයාගන්න පුළුවන්. එතකොට 50න් අපි අඩු කරනවා 33. එතකොට පිරිමි ඉන්නවා එතන 17 දෙනෙක්. අපට දැන් හොයාගන්න ඕන එක් දින තරඟ නැරඹු ගැහැණු ගණන. එක් දින තරඟ නැරඹු ගැහැණු ගණන හොයාගන්න ඕන නම් අපට මොකද්ද කරන්න ඕන? අර ඉස්සෙල්ලා හොයාගත්ත එකෙන් 4 හා 6 එකතු කරාම අපට 10ක් ලැබෙනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති ඒ ගැටලුව කොයි ආකාරයෙන්ද විසඳුනේ. මේක නැවත නැවත ඔබ අධ්‍යයනය කරන්න. එතකොට පහසුවෙන් ඔබට ගැටලු විසඳාගත හැකියි. අපි 2015 ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ B කොටසට යමු. ඒකේ 10 වෙනි ගැටලුව තියෙන්නේ කුලකාශ්‍රිත ගැටලුව. ගැටලුව අපි බලමු කොහොමද කියලා. ඒක වෛද්‍ය සායනයකට සහභාගී වෙන පුද්ගලයන් ගන්න 40 දෙනෙක්ගෙන් 20 දෙනෙකුට හෘදයාබාධ රෝගත් 25 දෙනෙකුට දියවැඩියාව තිබූ බවත් අනාවරණය විය. තවද හෘද රෝග වලින් පෙළුණු සියලු දෙනාත් දියවැඩියාවෙන් පෙළුණු සියලු දෙනාත් ආතතියින්ද පෙළුණේය. පුද්ගලයන් 3 දෙනෙකු ආතතියෙන් පමණක් පෙළුණු අතර පුද්ගලයන් 4 දෙනෙකු ආතතියෙන් නොපෙළුණි. ඒකේ උත්තර අහනවා එක මෙම තොරතුරු දැක්වීමට වෙන් රූප සටහනක් ඇඳ එක් එක් ප්‍රදේශයට අයත් අවයව ගණන ඒ තුල ලියා දක්වා. දෙකෙන් අහනවා හෘද රෝග වලින් පෙළුණු නමුත් දියවැඩියෙන් පෙළුණු පුද්ගලයන් ගන්න කීයද කියලා. ඊගාව කොටසට යන්න ඉස්සෙල්ලා මෙහෙම කියනවා සායනයට සහභාගී වූ 40 දෙනා අතර ඖෂධ භාවිතා කළ අය මෙන්ම භාවිතා නොකළ අයද සිටිය. මෙම තොරතුරුද භාවිතයෙන් ඇඳි අසම්පූර්ණ වෙන් රූප සටහන පහත දැක්වේ. රූප සටහනක් තියෙනවා ඔබලට තිරිය දක්වන දෙවෙනි රූප සටහන. ඒක ඖෂධ භාවිතා කළ පුද්ගලින් ගණනත් දියවැඩියෙන් පෙළුණු ගන්නත් සායනයට සහභාගී වෙච්ච පුද්ගලනුත් අතුලත් රූප සටහනක් තියෙන ඒක සම්පූර්ණ කරන්න කියනවා. ඒකෙදි අහනවා ඉහතදී ඇති වෙන රූප සටහන පිටපත් කරගෙන ඒ තුල හිස් ඇති ප්‍රදේශ දෙකට අදාළ අගයන් ලියා දක්වන්න. ඊගාවකින් අහන ඖෂධ භාවිතා නොකළ නමුත් දියවැඩියෙන් පෙළුණු පුද්ගලින් ගන්න කීයද කියලා. අපි දැන් මේ ගැටලුව විසඳන ආකාරය බලමු. එතකොට මේ වෙන් රූප සටහනක් ඇඳලා තියෙන පළවෙනි එකේ ඒකේ සර්වත්‍ර කුලෙකේ ඉන්න පුද්ගලයන් ගන්න 40යි. නැත්නම් මේ වෛද්‍ය පරීක්ෂණයට භාජන වෙච්ච පුද්ගලයන් ගන්න 40ක් තියෙනවා. ඒ 25 දෙනෙක් දියවැඩියයි පෙළෙන අය. ඒ වගේම 20ක් හෘද රෝග වලින් පෙළෙන අය. මේ හැම රෝගියෙක්ම ආතතියෙන් පෙළෙන හින්දා මේ ආතතිය කියන වෙන් රූප සටහන ඇතුළේ තමයි හෘද රෝග සහ දියවැඩියා රෝගීන් ඉන්න ඕනේ. ඒක තමයි ලොකු වෘත්තය ඇතුළේ වෘත්තයක් එලිප්සාකාර රූපය ඇතුලේ ඇදලා තියෙන්නේ හෘද රෝග සහ දියවැඩියා රෝග. ආතතිය ඊට පිටින් තියෙන රූපේ මේ එලිප්සාකාර ඇතුලේ ඉන්නවා. එතකොට මේකෙදි කියනවා ආතතියෙන් විතරක් පෙළෙන 3 දෙනෙක්. ඒක සටහන් කරලා තියෙනවා. ඒ වගේම
ආතතිය නැති පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ 3යි 4යි අපි මේ ප්‍රදේශවල ආතතිය නැති එකේ ආතතිය පමණක් තියෙන රෝගීන් ඉන්න ප්‍රදේශවලයි ලකුණු කරලා තියෙන්නේ. දැන් බලන්න මුළු රෝගීන් 40න් 20ක් හෘද රෝගයෙන් පෙළෙනවා නම් ඒ වගේම 3ක් ආතතියක් තියෙනවා 4ක් ආතතියක් නැහැ. එහෙනම් අපට පුළුවන් වෙනවා දියවැඩියාව පමණක් තියන අය හොයාගන්න. එහෙනම් අපි 40න් අඩු කරනවා හෘද රෝගයේ තියෙන කොටසත් ආතතිය තියෙන රෝගීන් ගන්නත් ආතතිය නැති රෝගීන් 4 දෙනා. එතකොට 40 අඩු කරන 20 දන 3 දන 4 කියන මේ 27 40න් අඩු කරාම 13. මේ 13 කියලා කියන්නේ දියවැඩියාව පමණක් තියෙන රෝගීන් ගන්න. ඒක තමයි අපෙන් අහන 10 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අහන්නේ හෘද රෝග නැතිමුත් දියවැඩියාව ඇති රෝගීන් ගන්න. ඒක 13. දැන් බලන්න ඊට පස්සේ අපට පුළුවන් මේක 13 හින්දා දියවැඩියා රෝගීන් 25 හින්දා මෙතන ඡේදනයේ හෘද රෝග සහ දියවැඩියාව සිටින ගන්න හොයාගන්න පුළුවන් මේ 25න් 13 අඩු කරා. 25න් 13 අඩු කරාම අපට 12ක් එනවා. එතකොට මේ 12 කියලා කියන්නේ හෘද රෝග සහ දියවැඩියාව සිටින ගන්න. එතකොට හෘද රෝග සහ දියවැඩියාව සිටින 12 හෘද රෝග කරන 20න් අඩු කරාම අපට 8ක් එනවා. මේ 8 කියලා කියන්නේ හෘද රෝගයේ පමණක් වැළඳී සිටින සංඛ්‍යාව. එතකොට මේ වෙන්ට්‍රුප්සරාට මේ ආකාරයෙන් අපට සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ කියනවා අලුත් රූප ඒකටම අදාළව වෙන්ට්‍රුප්සරහණක් දීලා තියෙන ඒක සම්පූර්ණ කරන්න. ඒකේ ඖෂධ භාවිතා කරන ගණනයි දියවැඩියාව වෙන් පෙළෙන පුද්ගලයන් ගන්නයි දක්වලා තියෙනවා. දැන් මේ රූපසරහනේ බලන්න සායනට සහභාගී වූ පුද්ගලයන්ගෙන් ඖෂධ භාවිතා නොකරන කොටසක් හා දියවැඩියාව නොපෙළෙන කොටසක් ඉන්නවා 12 දෙනෙක්. ඖෂධ භාවිතා කරන දියවැඩියාව තියෙන අය 20ක් ඉන්නවා. දැන් අපි දන්නවා දියවැඩියාව තියෙන අය 25ක් ඉන්නවා. ඒ 25න් 20ක් දීලා තියෙන දත්තාන ඖෂධ භාවිතා. එහෙනම් 5 දෙනෙක් භාවිතා කරන්නේ නැහැ ඖෂධ. ඊට පස්සේ බලන්න අපිට පුළුවන් දැන් ඖෂධ භාවිතා කරන සංඛ්‍යාවේ දියවැඩියාවට භාවිතා කරන කට්ටිය දැන් අයින් වුණාට පස්සේ ඖෂධ භාවිතා කරන අය කී දෙනෙක් වෙනම ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. ඔක්කොම ඉන්න සායනට සහභාගී වුණු 40 දෙනාගෙන් දියවැඩියාවට ඉන්න 25 දෙනයි ඖෂධ භාවිතා නොකරන 12 දෙනයි අයින් කරාම ඒ කියන්නේ 40 අඩු කිරීම 25 දන 12 37ක් 40න් අඩු වුණාම 3ක්. ඒ 3 කියලා කියන්නේ මේ ඖෂධ භාවිතා කරන එක ඇතුළට අයිති වෙන 3. දැන් අපෙන් අහන්නේ ඖෂධ භාවිතා නොකළ නමුත් දියවැඩියාවන් පෙළෙන අය සංඛ්‍යාව. අපි ඒක හොයාගත්තා පහදල. ඒක හොයාගත්තේ කොහොමද? දියවැඩියාවට සහභාගී වෙන සම්පූර්ණ ගණන 25යි. දියවැඩියාව හා ඖෂධ ගන්න අය 20 නිසා මේ 25න් අපි 20 අඩු කරාම අපට මේ දියවැඩියාවේ ඉන්න රෝගීන් ගණන ඖෂධ නොගන්නා ගණන හම්බුනේ. එතන ඒ අය 5 දෙනෙක්. එතකොට ඔබලාට තේරෙනවා කොහොමද මේ එකින් එක මේ ගැටලු විසඳගෙන යන්නේ කියලා කුලක ආශ්‍රිත ගැටලු. මේවා අධ්‍යයනය කරලා තවත් ගැටලු අපි විසඳමු. අපි 2014 ගණිත ප්‍රශ්න පත්‍රයේ අපසප සාමාන්‍ය පෙළ දෙවෙනි කොටසේ B කොටසට යන්නේ. ඒකේ 10 වෙනි ප්‍රශ්නයක් කුලකාශ්‍රිත ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවේ කියනවා ගෘහ භාණ්ඩ අලෙවිසලක
ය සඳහා ගෘහ භාණ්ඩ 40ක් ඇත. ඒවා අතුරින් වර්ග 26ක් දැව රහිත වන අතර එම දැව රහිත වර්ග වලින් 12 දේශීයව නිෂ්පාදන වර්ග වේ. තවද දේශීය නිෂ්පාදිත දැව සහිත වර්ග ගණන 9. උත්තර අහන එක මෙම තොරතුරු පහත දී ඇති වෙන රූප සටහනේ පිටපතක පැහැදිලිව දක්වනවා. රූප සටහනක් තියෙනවා සර්වත්‍ර කුලකේ ගෘහ භාණ්ඩ. ඒක තියෙන වෙන රූප සටහනේ දැව සහිත එකකුයි දේශීයව නිෂ්පාදිත කියලා එකකුයි ඡේදනය වෙච්චි වෘත්ත දෙකක්. රූප සටහනේ එක තියෙනවා ඒක සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද සම්පූර්ණ කරන්නේ කියලා. ඒක දෙකෙන් අහනවා දේශීය නිෂ්පාදනය නොකළ දැව සහිත ගෘහ භාණ්ඩ වර්ග ගණන කොපමණද කියලා. ඊට පස්සේ මේකෙම අහනවා මෙම අලවිසල ඇති දේශීය නිෂ්පාදිත සියලු ගෘහ භාණ්ඩ වර්ග සඳහා දේශීය නිෂ්පාදනය නොකළ සමහර ගෘහ භාණ්ඩ වර්ග සඳහා විකිණීමේදී වට්ටමක් ලබා දේ. වට්ටම් ලබා දෙන දැව සහිත ගෘහ භාණ්ඩ වර්ග 11ක් ඇති අතර වට්ටම් ලබා නොදෙන ගෘහ භාණ්ඩ වර්ග 13ක් ඇත. එතකොට මේකේ වට්ටම් දෙන ඒවායි වට්ටම් නොදෙන ඒවායි තියෙනවා. ඒ සඳහා වට්ටම් සහිත රූප සටහන වෙන රූප සටහනක් ඒකට වෘත්තයක් අපි ගන්න. ඒක අහන්නේ ඉහත එකෙහි ඇති වෙන රූප සටහනේ පිටපතක් වට්ටම් ලබා දෙන ගෘහ භාණ්ඩ වර්ග දැක්කේට උපකුලකයක් සුදුසු පරිදි ඇඳ දී ඇති සියලු තොරතුරු එම පිටපතේ පැහැදිලිව ඇතුළත් කරන්න. දේශීය නිෂ්පාදනය නොකළ ගෘහ භාණ්ඩ වර්ග කොපමණ ගණනකට වට්ටම් ලබා දෙයිද කියලා හොයන්න කියනවා. දැන් අපි දීලා තියෙන දත්තය දවස් සහිත දේශීය නිෂ්පාදිත ගෘහ භාණ්ඩ මේ කියන වෙන් රූප සටහන රූපේ දක්වන්න කිව්වහම අපි දැන් රූප සටහන අඳිනවා. දැන් රූප සටහනේ බලන්න අපිට දීලා තියෙන දත්තයන් ගන්න පුළුවන්. මේකේ තියෙන ගෘහ භාණ්ඩ 40ක් ඔක්කොම තියෙනවා. 40 සර්වත්‍ර කුලකේ අයවැය 40යි. ඒ වතුරෙන් 26ක් දැව රහිතයි. දැව රහිත නම් දැව සහිත උපකුලයකට අයිති නොවන මේ රතු පාටෙන් දක්වලා තියෙන කුලයකේ ඡේදනට අයත් නොවන කොටසට අයිති වෙන්න ඕනේ. හා පිටත මේ කුලක දෙකෙන් පිටත කොටසට අයිති වෙන්න. එම දැව රහිත වර්ග වලින් 12ක් දේශීය නිෂ්පාදිත. ඒතකොට මේ දේශීය නිෂ්පාදිත එකට 12ක් යනවා. ඔක්කොම තියෙන්නේ 26 නම් මෙතෙන්ට 12ක් ගියාම දැව රහිත ඒවා තව ඉතුරු වෙනවා 28 කිරීම 12. එතකොට 1000. ඒ 14 තමයි අපි මේ උපකුලක දෙකට අයත් නොවන තැනක ලියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා තවද දේශීය නිෂ්පාදිත දැව සහිත වර්ග ගණන 9කි. එතකොට දැව සහිත දේශීය නිෂ්පාදනය කරන මේ ඡේදනයට අහිති වෙනවා 9. ඒ 9ත් අපි ලකුණු කරනවා. එතකොට දැව සහිත 14 හින්දා මේ 14න් 9ක් ගියාම දැව සහිත දේශීය නොවන නිෂ්පාදිතයක් හැටියට 5ක් එනවා. ඒ පහ තමයි මෙතන. එතකොට මේ වෙන් රූප සටහනේ අවයවයන් ඇතුළත් කිරීම සම්පූර්ණ වෙනවා. ඒකේ දෙවෙනි එකට උත්තරය එතනින් ලැබෙනවා දේශීය නිෂ්පාදනය නොකළ දව සහිත ගෘහ භාණ්ඩ ගන්න පහ. ඒ පහ ඇවිල්ලා තියෙන්නේ මේ 14 අඩු කිරීම 9 සමාන 5 නිසා. අපි තව රූප සටහනක් අදිනවා. අර රූප සටහනත් එක්කම වට්ටම් දෙනවා. දැන් වට්ටම් දෙනවා කියවුවහම මේ දව සහිත ඒවටත් දෙනවා. දේශීය නිෂ්පාදනය කරේවටත් දෙනවා. ඒ නිසා අපි මේ නිල් පාට උපකුලකයක් මේ රවුමෙන් දේශීය නිෂ්පාදනය තියෙන ටික අපි අතුලත් කරනවා. ඒතර මේ දේශීය නිෂ්පාදනය අතුලත් කරාම අපි බලමු මේ තියෙන දත්තයන් ඒකට කොහොමද යන්නේ. වට්ටම් ලබා දෙන දැව සහිත ගෘහ භාණ්ඩ වර්ග 11ක් ඇති අපිට. ඒතර වට්ටම් ලබා දෙන ගෘහ භාණ්ඩ
11ක් තියෙනවා. වට්ටම් ලබා නොදෙන ගෘහ භාණ්ඩ වර්ග 13ක් තියෙනවා. ඒතර වට්ටම් ලබා දෙන එක ඇතුළත් වෙන ගෘහ භාණ්ඩ අපි ඇතුළත් කරගන්න ඕනේ. වට්ටම් නොදෙන ඒවා අයින් කරගන්නත් ඕනේ. එතකොට වට්ටම් නොදෙන 13 කියලා කියන්නේ ඒ කියන්නේ මේ දැව සහිත ඒවා හෝ දැව සහිත නොවන ඒවා 14ක් අර අපිට ඉස්සෙල්ලාවා මේ දැව සහිත හා දේශීය නිෂ්පාදනය නොවන ඒවා 14. මේ 14 4ක් අපිට පුළුවන් වට්ටම් සහිත ඒවාට යන්න පුළුවන්. එතකොට කියලා තියෙන තොරතුරු අනුව දැව සහිත භාණ්ඩ 11 නම් දැව සහිත භාණ්ඩ 11 නම් අතර අපි දන්නවා 9ක් තිබුණා කියලා ඉස්සෙල්ලා. දැව සහිත භාණ්ඩ මේ ඡේදයට අයත්. ඒ 9යි අතන 5ක් තිබුණා. එයින් 5න් 2කුයි එතෙන්ද යනවා. එතකොට එතන 11ක් තියෙනවා. එතකොට වට්ටම් ලබා නොදෙන 13ක් හින්දා දැන් මෙතන දැව සහිතවෙන් 3ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් තව 10ක් වට්ටම් වලට අයිති වෙන්නේ නැති වෙනවා. එතකොට මෙතන 14ක් තියෙන එකෙන් 10 කියම 4ක්. ඒ 4 වට්ටම් දෙන එක ඇතුල් වෙන්න ඕන. ඒවා දැවත් නෙමෙයි දේශීයවත් නෙවෙයි. නමුත් වට්ටම් දෙනවා. ඒ ආකාරයට තමයි විසඳන්න පුළුවන්. දැන් ආපෙන් අහන්නේ වට්ටම් දේශීය නිෂ්පාදනයේ නොකළ භාණ්ඩ ගන්න කීය. වට්ටම් දෙන දේශීය නිෂ්පාදනයේ නොකළ ගන්න කියලා කියන්නේ මෙතෙන්දි දැව සහිත දෙකක් තියෙනවා. දැව සහිත නොවන දේශීය නොවන තව 4ක් තියෙනවා. මේ 4යි 2යි එකතු වුනහම තමයි වට්ටම් දේශීය නිෂ්පාදනයේ නොකළ භාණ්ඩ වලට අයිති ගන්න 6. ඒ ආකාරයෙන් අපිට පුළුවන් මේ ගැටලුව විසඳන්න. අපි 2013 ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස තියෙන 10 වෙනි ගැටලුව බලමු. කුලකාශ්‍රිත ගැටලුවක්. එම ගැටලුව. ඒක තියලා තියෙන ගැටලුවේ විස්තර විශ්‍රාමිකයන් 100 දෙනෙකුගේ යුත් නියදියක සිටින අපුද්ගලයන් පවත්වාගෙන යන බැංකු ගිණුම් වර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන් රූප සටහන පහත දැක්වේ. රූප සටහනක් තියෙනවා. ඒකේ සියලු විශ්‍රාමිකයන් කියන අයත් වෙන නීති අවකාශයේ ඍජුකෝණාශ්‍රයෙන් තියෙනවා. වෙන රූප සටහනේ ස්ථිර තැන්පත් කරුවන් සහ ඉතිරි කිරීම් ගිණුම් උපකුලක දෙක තියෙනවා. ඒ වගේම ජංගම ගිණුම් හිමියන්ගේ උපකුලකය තියෙනවා. ඒක ස්ථිර තැන්පත් ගිණුම් හිමියන්ගේ කුලකයක් ඡේදනය වෙලා තියෙනවා. මේකේ අවයව 30ක් ලකුණු කරලා තියෙන ජංගම ගිණුම් හිමි උපකුලකය තුල ඡේදනට අයත් නොවන කොටස. ඒකේ අහනවා පළවෙනි උත්තරයේ ඉල්ලනවා රූපයට අනුව අවයව 30ක් ඇතයි දැක්වෙන උපකුලකයේ වචනයෙන් විස්තර කරන්න. අපි දැන් මේ දීලා තියෙන වෙන් රූප සටහන කොපි කරලා ඒකට දීලා තියෙන දත්තයන් ඇතුළත් කිරීම මුලින්ම කරනවා. දීලා තියෙන දත්තයන් බැලුවාම රූපයට අනුව අවයව 30ක් ඇතයි දැක්වෙන උපකුලකයේ වචන විස්තර කරන්න. දෙක ජංගම ගිණුම පවත්වාගෙන යන පිරිස 40ක්. ඒතර ජංගම ගිණුම
පවත්වාගෙන යන 40ක් ලා එයින් 30ක් අපට දීලා තියෙනවා ජංගම ගිණුම විතරක් තියෙනවා. එතකොට 40න් 30ක් අඩු වුණාම 10. ඒ 10 කියලා කියන්නේ මේ ඡේදනයට අයිති වෙන කොටස. තුන්වෙනි එකෙන් අහනවා ස්ථීර තැන්පතු ගිණුම් පවත්වාගෙන යන පිරිස 65ක් වුණා. ස්ථීර තැන්පතු ගිණුම් පවත්වාගෙන යන මේ කහ උපකුලකයෙන් දැක්වෙන එකේ ඇතුලේ 65ක් ඉන්න ඕනේ. 65ක් නම් දී ඇති ගිණුම් වර්ග තුනෙන් කිසිවක් පවත්වාගෙන වෙන පිරිස කොපමණද? මෙතන 65කුයි. සියලු විශ්‍රාමිකයන් ගණන එකේ ජංගම ගිණුම් හිමියන් පමණක් 30කුයි 65 30යි 95ක් වෙනවා. එතකොට මුළු ගිණුම් හිමියන් ගන්න විශ්‍රාමිකයන් ගන්න 100 හින්දා 100න් 95ක් ගියාම 5ක් වෙනවා. ඒ 5 කියලා කියන්නේ මේ ගිණුම් කිසිවකටත් අයත් නැති කොටසේ 5. ඊට පස්සේ බලන්න අහනවා එක් වර්ගයක් පමණ ගිණුම් පවත්වාගෙන පිරිස 50ක් නම් ඉතුරු ගිණුමේ ගිණුම් පවත්වාගෙන පිරිස කොපමණද? එක් වර්ගයක පමණ ගිණුම. එතකොට අපිට ගත්තාම 50ක් ඉන්නවා එක් වර්ගයේ ගිණුම. එයින් 50න් ගත්තොත් බාණ්ඩ 30ක් ඉන්න ජංගම ගිණුම් 50. තව 50න් 30ක් ගියාම 20ක් ඉතුරු වෙනවා. ඒ 20 එන්න ඕනේ මේ ස්ථීර තැන්පතු ගිණුම් හිමියන් එකේ ඇතුළට. එතකොට ඒ 50 සම්පූර්ණ වෙනවා. 50න් 30ක් ගියාම 20. එතකොට මේ 20 එතෙන්ට ආවහම ස්ථීර තැන්පතු එක ඇතුලේ 65ක් ඉන්න එකෙන් ඉතිරි කිරීමේ ගිණුමට ගත්තොත් ස්ථීර තැන්පතු හා ජංගම ගිණුම ඇතුලේ ඡේදනයේ 10ක් ඉන්නවා. ස්ථීර තැන්පතු 20ක් ඉන්න එතන 30යි 65න් 30ක් ගියාම 35ක්. ඒ 35 කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමේ හිමියක්. ඒක අපට පැහැදිලි වෙනවා. ඒ උත්තර අපි ගත්ත ආකාරයේ මේ ඔබේ තිරේ දිස් වෙනවා. අපි ඒ ගැටලුවේ 10 වෙනි ගැටලුවේ 4 වෙනි ගැටලුවට පස්සේ අලුත් කොටසක් තියෙන මේ විදිහට මෙම විශ්‍රාමකෙන් තොරතුරු ලබා ගැනීමදී ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් එකක් පවත්වාගෙන යන එක්තරා විශ්‍රාමයක ස්ථීර තැන්පතු ගිණුමක්ද පවත්වාගෙන යන බවට වැරදි ලෙස සටහන් කොට ඇති බව පසුව හෙළිවි. මෙම නිවැරදි තොරතුරු දැක්වීම අඳිලද අසම්පූර්ණ වෙන් රූප සටහන පහත දැක්කේ. ඒකෙදි උපකුලක 3 මැද එක ඡේදන වෙන්න දෙපැත්තේ දෙකක් තියෙන විදිහට තියෙනවා. සියලු විශ්‍රාමිකයන් සර්වත්‍ර කුලක හැටියට තියෙනවා. ඒකේ උත්තරයක් අහන පහ හැටියට මෙම වෙන් රූප සටහන පිටපත් කරගෙන අදාළ කුලක ඊතල යොදා ගනිමින් සුදුසු ලෙස නම් කරන්න. 4 නිවැරදි තොරතුරු එනම් එක් එක් උපකුලයකට අයත් අවයව ගණන එම වෙන් රූප සටහන් තුළ ඇතුළත් කරන්න. දැන් අපි මේ ගැටලුව විසඳන ආකාරය බලමු. දැන් ඉස්සෙල්ලා වෙන් රූප සටහන තිබිච්ච ආකාරය ඔක්කොම තියෙනවා. විශේෂයක් වෙලා තියෙන්නේ ඉතුරු ගිණුම් එකක් තියෙන කෙනෙක් ඉස්සෙල්ලා ස්ථීර පැත්ත ගිණුමක් තියෙන විදිහට ඇතුළට ගියා. එතකොට ඉස්සෙල්ලා රූප සටහනේ අපි දැක්කා එම කොටසේ එයාට තිබුණා කියන්නේ 35ක් තිබුණා ඉතිරි කිරීමේ ගිණුම. එතකොට එයින් එකක් අඩු වෙන්න ඕනේ. ඒක යන්න ඕනේ ස්ථිර පැන්තල්පතු එකේ ඉතිරි කිරීමේ ගිණුමට. එතකොට ඉතිරි කිරීමේ ගිණුම ඔක්කොම 35න් එකක් තනි එකක් හැටියට ආවහම අනිත් ගිණුම් නැතුව කහපාට උපකුලකින් අපි දක්වනවා ඒක. එතකොට 35 ඉතුරු 34 තියෙන්න ඕන. ස්ථිර තැන්පතු එක හා ඉතිරි කිරීම
දෙක කියන ගිණුම් වර්ග දෙකම තියෙන එක. එතකොට ස්ථිර තැන්පතු ගිණුමේ ඉස්සර 65ක් තිබුණාට දැන් තියෙන්න ඕනේ 64. ඒ 64 දක්වලා තියෙනවා. අනිත් ඒවා වෙන සේම තියෙනවා. ඒක තමයි අලුත් වෙන් රූප සටහන. ඒකේ වෙන් රූප සටහනේ නම් කරලා තියෙනවා ඉතිරි කිරුමේ ගිණුම කහ පාට උපකුලකෙනුත් ස්ථිර තැන්පතු එක කුල්පකුලකේ කළු පාට වෘතයකිනුත් ජංගම ගිණුම රතු පාට වෘතයකිනුත් දක්වලා තියෙනවා. ඒ අනිත් අගයන් ඒ ලෙසම තියෙද්දි ස්ථිර තැන්පතු ගිණුමේ හිමියන්ගේ සංඛ්‍යාව 64 වෙනවා 65. ඉතිරි කිරීමේ ගිණුම් 35 එහෙම තියෙනවා. ඉතිරි කිරීම පමණක් එක්කෙනෙක් ඉන්නවා. ස්ථිර තැන්පතු හා ඉතිරි කිරීම 34ක් වෙනවා. අනිත් 20 10 30 පෙර පරිදිම වෙනවා. ඒ වගේම ගිණුම් නැති අය ගන්න 5 උත් තියෙනවා. ඒ ආකාරයෙන් අපිට වෙන් රූප සටහන හඳුන්වන්න පුළුවන්. ඒක ඒ ආකාරයට නම් කරන්න පුළුවන්. අපි 2013 අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ B කොටසේ 10 වෙනි ගැටලුව ගන්න. එයත් කුලක ආශ්‍රිත ගැටලුවක් විසඳන්න තියෙන්නේ. ඒ ගැටලුව දීලා තියෙනවා 2012 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් හලක තිබූ පොත් වර්ග 100ක් පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන් රූප සටහනක් රූපයේ දක්වන්නට. ඒ රූපේ සර්වත්‍ර කුලකය තියෙනවා පොත් වර්ග ගන්න 100. ඒක ඇතුලේ තියෙනවා පරිවර්තන කළ උපකුලකයක්. ඒ උපකුලකයේ ඇතුලේ තියෙනවා විද්‍යා උපකුලකයක්. ඒ වගේම ඡේදන වෙච්ච කුලයක් තියෙනවා සිංහල පොත් මාධ්‍ය පොත් කියන. ඒක පරිවර්තන පොත් විද්‍යා සිංහල මාධ්‍ය ආදි වශයෙන් කුලක තුනක් අපට දක්වලා තියෙනවා. මේකේ අපට පරිවර්තන පොත්වල සිංහල මාධ්‍ය නොවන පොත් 12ක් තියෙනවා. ඒ වගේම පරිවර්තන පොත් තියෙනවා සිංහල මාධ්‍යයට අයත් විද්‍යා නොවන 7ක්. ඒ ටික රූපේ දක්වලා තියෙනවා. දැන් මේ තියෙන තොරතුරු රූපතරහනේ දක්වලා සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත් වර්ග නිරූපණය කරන කොටස අඳුරු කරන්න කියලා තියෙනවා. දැන් මේක දිහා බැලුවාම තිරේ දැක්වෙන රූප සටහනේ ලා නිල් පාටින් දැක්වෙන කොටස පරිවර්තන පොත් වලටත් අයත් වෙන විද්‍යා පොත් වලටත් අයත් වෙන සිංහල මාධ්‍ය නොවන කොටසක් තමයි ඒ ලා නිල් පාටින් දක්වලා තියෙන්නේ. ඒක 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ වෙනවා. ඒක දෙවෙනි උත්තරේ අහන්නේ පරිවර්තන පොත් 70ක්. උදේ පරිවර්තන පොත් 70 රූප උපකුලකේ දක්වලා තියෙනවා. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත් 40ක්. අර ඉස්සරලා අපි ලකුණු කරන නිල් පාට කොටසට 40ක්ද දවීනම් සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන පොත් වර්ග කොපමණයි? එතකොට සිංහල මාධ්‍ය පරිවර්තන පොත් කියන්නේ ඒක දක්වලා තියෙනවා මේ X වලින්. මේ X වලින් දක්වලා තියෙන කොටස හොයන්න අපිට පුළුවන්. අපිට දීලා තියෙනවා පරිවර්තන පොත් එක්කම 70යි. මේ 70න් අපි අඩු කරොත් දීලා තියෙන මේ 7යි, මේ 12යි, මේ 40යි. අඩු කරාම මේ X වලගේ එනවා. ඒ කියන්නේ 70 අඩු කිරීම 7 දන 12 දන 40 අඩු වුණාම 70 59 කියම 11. මේ 11 කියලා කියන්නේ විද්‍යා විෂයට අයත් පරිවර්තන සිංහල පොත්. සිංහල මාධ්‍ය පොත්. දැන් ඊගාට තුන්වෙනි උත්තරේ අහන්නේ සිංහල මාධ්‍ය පොත් 20ක් තිබුණේ නම් ඒතර සිංහල මාධ්‍ය පොත් 20 ලකුණු කරලා තියෙනවා. ඒ පොකලකේ ඉන් කොපමණ පරිවර්තන නොවිද? ඒතකොට පරිවර්තන නොවිච්ච කොටස කියලා කියන්නේ
මේ 7යි මේ x කියන x සමාන 11යි කියන ටික හැරුණාම ඉතුරු ටික. ඒතකොට 20න් අපි මේ 7යි 11 එකතු කරලා අඩු කරාම අපිට එනවා 2ක්. ඒ ටික රූප සටහනේ ලකුණු කරලා. ඒක තමයි පරිවර්තනයේ නොවන සිංහල මාධ්‍ය පොත් ගන්න. හතරවෙනි උත්තරය අහන්නේ සිංහල මාධ්‍ය හෝ පරිවර්තනය හෝ නොවන පොත් වර්ග ප්‍රමාණය පොත්හලේ තිබු මුළු පොත් වර්ග ප්‍රමාණයෙන් 25න් 7ක් බව පෙන්වයි. අපි ඒ සඳහා අපි බලමු ඉස්සෙල්ලාම සිංහල මාධ්‍ය හෝ පරිවර්තනය හෝ නොවන පොත් සංඛ්‍යාව කොච්චරද කියලා. ତର පරිවර්තනයේ වෙච්චි ඔක්කොම කොටස තියෙනවා මෙතන 70. ඊට පස්සේ තියෙනවා තව සිංහල මාධ්‍යයේ දෙකක්. මුළු පොත් සංඛ්‍යාව 100 හින්දා අපි මේ 100න් 70යි මේ දෙකයි එකතු කරලා අඩු කරාම අපිට එනවා මේ 28. පොත්හලේ මුළුත් ගණන 100 නිසා භාගයක් ලෙස මේක ගත්තාම 28 බෙදීම 100 කියන්නේ 7 25 අපට ලැබෙනවා. පස්වෙනි උත්තරය අහන්නේ පොත්හල් හිමියා තම අතීත අත්දැකීම් අනුව පොත් වර්ග විකිණන අනුපාතය සලකා එම අනුපාතයට පොත් වර්ග විකිණීමේ කෙනවිත් තිබුණා. පොත්හලට පැමිණෙන සිසුන් අතරින් අහඹ ලෙසගත් සිසුවෙක් සිංහල මාධ්‍ය පරිවර්තන පොත් වර්ගයක් තෝරා ගැනීමේ සම්භාවිතාවය සොයන. ඒතර සිංහල මාධ්‍ය පරිවර්තන පොතක් ගන්නවන සිංහල මාධ්‍ය පොතක් පරිවර්තන වෙච්ච ඒවා ගන්නවනම් තියෙන ප්‍රමාණය කොච්චරද? පරිවර්තන පොත් සිංහල මාධ්‍යයේ තියෙන මෙතන 7 සහ 11. මේ රූප තරහන බැලුව සිංහල මාධ්‍යයට අයිති පරිවර්තන පොත් වලටත් අයිති 7යි 11. එතකොට පොත් ගන්නවා එයා 11. 7 ධන 11 කියන්නේ 18ක් ගන්න. මේ 18 මුළු පොත් සංඛ්‍යාව 100 නිසා ඒක සම්භාවිතයක් හැටියට ගත්තොත් 18 බෙදීම 100 ඒක අපිට ගන්න පුළුවන් 9 බෙදීම 50 හැටියට. මේක තමයි සිංහල මාධ්‍ය පරිවර්තන පොත් ගන්න සම්භාවිතාවය වෙන්නේ. අපි 2011 අපොස්ස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 11 වෙනි ප්‍රශ්නය බැලුවොත් එයත් කුලක සම්බන්ධ ගැටලුවක් තියෙනවා. අපි කුලක සම්බන්ධ ගැටලුව බලමු කොහොමද තියෙන්නේ කියලා. ඒකේ කියනවා මිශ්‍ර පාසලක 10 වුණු ශ්‍රේණියේ සිසුන් 210ක් ඉන්නවා. ඉන් 90ක් ගැහැණු ළමයි. මේ ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනුමේ යෙදෙන අතර 28ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙන. එම ශ්‍රේණියේ සිසුන් පිළිබඳ තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ වෙන රූප සටහනක් මෙහි දැක්වෙනවා. ඒ රූප සටහන කොපි කරගෙන අපි ඒවා නම් කරලා ඒකට අදාළ අවයවයන් ඇතුළත් කරනවා. එක දීයත් වෙන් රූපේ පිටපත් කරගෙන මල්ල ක්‍රීඩා යෙදෙන පිරිමි ළමයින් දැක්කන ප්‍රදේශ අඳුරු කරා. දැන් තිරේ දිස්සෙන රූපේ ඔබට පේනවා දුඹුරු පාටින් අඳුරු කරපු කොටසක්. ඒ කොටස තමයි මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරි ළමයි කොටස. මොකද ගැහැණු ළමයි කොටස මේ කහ පාට පොකොලකින් දැක්කන. ඒක ඒ කුලකට අයත් නොවන මල්ල ක්‍රීඩාවට අයත් වන කොටසෙ තමයි පිරිමි ළමයි එතන ඉන්නේ. මල්ල ක්‍රීඩාවට
අයත් වෙන පිරිමි. ඒක දුඹුරු පාටෙන් අපි ලකුණු කරලා රූපය දක්වලා තියෙනවා. ඊට පස්සේ කියනවා මල්ල ක්‍රීඩා යෙදෙන්නේ 70ක් සිටිනම් මල්ල ක්‍රීඩා යෙදෙන පිරිමි ළමයින් ගණන කීයද? එතකොට මල්ල ක්‍රීඩාවේ 70ක් ඉන්නවා නම් එයින් ක්‍රීඩාවෙන් දෙන පිරිමි ළමයින් ගන්න කොපමණද කියලා. අපි බලමු ඒක කොහොමද හොයන්නේ. දැන් මුළු ළමුන් සංඛ්‍යාව 70. ගැහැණු ළමයි 28 දෙනෙක් මලල ක්‍රීඩාවේ යෙදෙනවා කියලා තියෙනවා. එතකොට මේ 28 අපි අයින් කරොත් ඒතර ගැහැණු ළමයි කුලකයේ මල්ල ක්‍රීඩා කුලකයේ මේ ඡේදනය තුල 28ක් ඉන්නවා. ඒ 28 මේ 70න් අඩු කරාම අපිට ලැබෙනවා 42. ඒ කියන්නේ මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයින් ගණන 42ක් වෙනවා. තුන්වෙනි උත්තරය අහන්නේ මලල ක්‍රීඩා පිහිනුම් යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයින් ගන්න කීයද? එතකොට මල්ල ක්‍රීඩා පිහිනුම් කියන දෙකෙන් එකකවත් නැති පිරිමි ළමයින් සංඛ්‍යාව කීයද? ඒක හොයන්න අපට පුළුවන්. ඒ කියන්නේ මේ කුලක එකකටවත් අයත් නොවන මේ 210 ඉන්නේ ඉතුරු ටික. එහෙමනම් අපිට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ මේ 210න් අඩු කරන්න ඕනේ. ගැහැණු ළමයි 90ක් ඉන්නේ. ඒ 90 අඩු වෙන්න. ඊට පස්සේ පිහිනුමේ යෙදෙන පමණක් යෙදෙන. පිහිනුමේ පමණක් යෙදෙන 38ක් ඉන්නේ. ඒ 38 අයින් වෙන්නත් ඊට පස්සේ මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයින් 42ක්. ඒ 42ත් අයි. එතකොට 210න් අඩු වෙන්න ඕන 90 දන 38 දන 42. ඒ කියන්නේ 210න් 170ක්. මේ 40 මලල ක්‍රීඩා හා පීනුම් ක්‍රීඩා නොකරන පිරිමි ළමයි. ඒ කියන්නේ මේ කුලක එකකටවත් අයිති නොවන පිටින් සිටින 40. හතරෙනි උත්තරය අහන්නේ මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයින් ගන්න X ලෙසගෙන මුළු ගැහැණු ළමයින් ගණන දැක්වීමට S අඩංගු සමීකරණයක් ගොඩනගන්න කියලා. දැන් මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයින් X කියලා ගත්තොත් මේ X ධන 55 ඒ වගේම ගැහැණු ළමයි සහ පිහිනුම් කරන 20යි එකතු කරාම ඒ ටික ඔක්කොම සමාන වෙන මුළු ගැහැණු ළමයි ගන්නට 90ට. ඒ කියන්නේ x ධන 55 ධන 20 සමාන 90. ඒතකොට x සමානයි 90 ඍණ 75 කියන x වලදී අපිට 15කුත් වෙන්නේ. සමීකරණ විශ්ල ගන්නත් පුළුවන්. පස්වෙනි උත්තරය අහනවා පිහිනීම සහ මල්ල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයින් ගන්න ස්වර. එතකොට පිහිනීම සහ මලල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයින් ගන්න. දැන් මලල ක්‍රීඩා සහ පිහිනුම් කරන ගැහැණු ළමයි ඔක්කොම ගන්න 28ක් ඉන්නේ. ඔක්කොම ළමයි. මේ 28න් x කියන්නේ 15ක් නම් පිහිනුම් මලල ක්‍රීඩා
කෙරෙන ගැහැණු ළමයින් ගණන හොයා ගන්න පුළුවන් 28න් 15ක් අඩු කරනවා. ඒ කියන්නේ 13ක්. ඒ කියන්නේ පිහිනීම සහ මල්ල ක්‍රීඩා යන දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයින් ගණන 28 අඩු කිරීම 15 වෙනවා 13ක් කියන. දැන් ගැටලුව තේරුම් අරගෙන රූප සටහනේ පිළිවෙලට දීලා තියෙන අවයවයන් නැත්නම් දත්යන් ඒ අවයවයන් ඒ තැන්වල ඒ කුලකොලට යෙදුවාම අපට නිවැරදි උත්තරය ලබා ගන්න හරි පහසුයි. අපි 2010 අපේ සාමාන්‍ය පෙළ දෙවෙනි ගණිත ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තියෙන 10 වෙනි ගැටලුව ගත්තොත් එයත් කුලක ආශ්‍රිත ගැටලුවක් තියෙන්නේ. අපි ගැටලුව කොයි ආකාරයකද කියලා බලමු. ගැටලුව තියෙන්නේ ශිෂ්‍යෙක් තවාණක ඇති මල් පැල 100කින් සෑම පැලයකටම රතු පාට, කහ පාට සහ දම් පාට මල් පිපෙන ශාක කොටස් 3 බැගින් බද්ධ කළේ. බද්ධයක් සාර්ථක බව තීරණය කරනු ලබන්නේ පැලේ එම පාටින් මල් පිපීම මගින්. බද්ධ කිරීමෙන් පසුව පැලවල මල් පිපීම පිළිබඳ තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද වෙන් රූපයක් මෙහි දක්වා ඇත. වෙන් රූප සටහනක් තියෙනවා. ඒකේ සර්වත්‍ර කුලකය බද්ධ කළ පැල. ඒක උපකුලක තුනක් තියෙන එකිනෙකට ඡේදන වෙච්ච රතු පාට මල් පිපෙන පැල, කහ පාට මල් පිපෙන පැල සහ දම් පාට මල් පිපෙන පැල වශයෙන්. ඔබට තිරේ දිස් වෙනවා රතු පාට මල් පිපෙන පැල රතු පාට උපකුලකිනුත්, කහ පාට මල් පිපෙන කහ පාට උපකුලකිනුත් නැත්නම් රවුමකිනුත්, දම් පාට මල් පිපෙන එක දම් පාට වෘතයක් නැත්නම් උපකුලකිනුත් දැක්වෙන ආකාරය. දැන් මේ දීලා තියෙන වෙන් රූප සටහන දී ඇති වෙන් රූපතර පිටපත් කරගෙන අඳුරු කරන්න කියලා තියෙන රතු පාට මල් පමණක් පිපෙන පැල දැක්වෙන ප්‍රතිශත. ඒක රතු පාට මල් පිපෙන පැල කියන කොටස ලා තැඹිලි පාට හුරු පාටකින් තිරේ දිස් වෙන අපට ලකුණු කරලා තියෙන රතු පාට මල් පිපෙන පැලවල අනිත් දම් පාට කහ පාට මල් ඡේදනය වෙන නොවන කොටස තමයි රතු පාට මල් පිපෙන කොටස. ඒ ටික ඡේදනය කරලා තියෙනවා. දෙවෙනි එකෙන් අහනවා උත්තරය පහත දැක්වෙන තොරතුරු වෙන රූපය ඇතුළත් කරන්න. කහ පාට මල් පමණක් පිපෙන පැල සංඛ්‍යාව 25. එතකොට කහ පාට මල් තියෙන පොකුලකේ 25 ලකුණු කරලා තියෙනවා. ඒ මල් විතරක් ඡේදන වලට අයිති නෙවෙයි. කහ පාට හා දම් පාට යන දෙවර්ගයේ මල් පිපෙන නමුත් රතු පාට මල් නොපිපෙන පැල සංඛ්‍යාව 5කි. එතකොට කහ පාටයි දම් පාටයි පමණක් රතු පාට නැතුව පිපෙන මල් තියෙන පැල 5 ලකුණු කරලා තියෙනවා. දම් පාට කහ පාට ඡේදනය වෙන එකේ රතු පාට ඡේදන කොටස නැතුව අනිත් කොටස. ඒක රූපේ ඔබට දැක්වෙනවා ලකුණු කරලා ඇති ආකාරය. තුන්වෙනි උත්තරය යන්නේ කහ පාට හා රතු පාට යන දෙවර්ගයේම මල් පිපෙන පැල සංඛ්‍යාව 10යි. එතකොට කහ පාට හා රතු පාට යන දෙවර්ගයේ මල් පිපෙන පැල සංඛ්‍යාව 10යි. කහ පාට මල් නොපිපෙන පැල සංඛ්‍යාව කීයද කියලා. එතකොට කහ පාට මල් පිපෙන පැල සංඛ්‍යාව අපි හොයාගන්න ඕනේ. ඒතර කහ පාට හා රතු පාට පිපෙන මැල් සංඛ්‍යාව 10 කියන එක මේ ඡේදනයේ කෙලවරේ උඩින් ලකුණු කරලා තියෙනවා ඒ 10. දැන් අපට ඕන වෙන්නේ කහ පාට මල් නොපිපෙන පැල ගණන කීයද කියලා බලන්න. එතකොට අපට පුළුවන් මුළු පැල ගණන 100යි. 100ෙන් කහ පාට මල් පිපෙන පැල ගණන 40 කියලා අපි හොයාගත්තා. කහ පාට මල් පිපෙන පැල 40 එන්නේ මොකද?
මෙතන 25ක් තියෙනවා කහ පාට පමණක්. කහ පාටයි දම් පාටයි පිපෙන පැල එකේ 5ක් තියෙනවා. තව තියෙනවා රතු පාටයි කහ පාටයි දම් පාට මල් පිපෙන 10ක් ඡේදෙනවා. එතකොට කහ පාට මල් නොපිපෙන පැල ගන්න පිපෙන පැල ගන්න මේ 25යි 5යි 10යි එකතු කරාම එනවා 40. මෙන්න මේ 40 මුළු පැල සංඛ්‍යාවෙන් අඩු කරාම 100න් 40 කරාම 60ක් එනවා. කහ පාට මල් නොපිපෙන පැල ගණන හැටියට. ඒක තුන්වෙනි උත්තරය. හතරවෙනි උත්තරයට අහන්නේ රතු පාට මල් පිපෙන පැල සංඛ්‍යාව 45. ඒක වෙන රූප සටහන් ලකුණු කරලා තියෙනවා. දම් පාට මල් පමණක් පිපෙන පැල සංඛ්‍යාව 20ක්. දම් පාට මල් පමණක් පිපෙන 20ක් ලකුණු කරලා තියෙනවා. අහම්බුලේ තෝරා ගනු ලබන පැලයක් අඩුතරමින් එක බද්ධයක් හෝ සාර්ථක එකක් වීමේ සම්භාවිතාවය සොයන්නට. එතකොට සම්භාවිතාවය සොයන්නට සාර්ථක වෙච්ච පැල සංඛ්‍යාව හොයන්න. එතකොට සාර්ථක වෙච්ච පැල සංඛ්‍යාව හොයන්න තියෙන ටික අපි ගමු. එතකොට රතු පාට මල් 45ක් තියෙනවා. ඊට පස්සේ දම් පාට මල් අපිට තියෙනවා 20යි 5. ඒ කියන්නේ ඒවා අනිත් මලුත් එක්ක පිපෙන්නේ. එතකොට 20 එතන 20යි 5යි වෙන ඒ වගේම තියෙනවා කහ පාට විතරක් අද 25ක්. එතකොට මේ ඔක්කොම මල් පිපෙන ඒවා තියෙනවා. දැන් අපි මේ ටික ගත්තාම හතලිස් පහයි 25යි 5යි 20 මේ ටික ඔක්කොම එකතු කරාම අපට එනවා 95ක්. දැන් මේ 45 ගත්තාම මෙතන 10 කියන රතු පාට කහ පාට දම් පාට කියන මේ ඡේදනයට අයිති වෙච්ච ටිකේ තියෙන මල් ටික අයිති වෙනවා 45ට. ඒ 45ට අයිති නොවන ඉතුරු ටික තමයි 25යි 5යි 20. මේ ඔක්කොම එකතු කරාම සාර්ථක වෙච්චි බද්දේ සාර්ථක වෙච්චි මල් පිපිච්චි පැල. ඒ ටික එතකොට 95යි. එතකොට සාර්ථක වීමේ සම්භාවිතාව කියන්නේ 95 බෙදීම 100. ඒ කියන්නේ දහනමින් 20න් 19ක් හැටියට අපට උත්තරේ ඔබට තිරේ දිස් වෙන ආකාරයට දැකගත හැකි සම්භාවිතාවේ 20න් 19ක් හැටියට. ඔබට මේ කුලක පිළිබඳ ප්‍රශ්න පත්‍ර කීපේ උත්තර සපයන ආකාරය පැහැදිලි කළා. ඔබ මෙය කීප විටක් අවබෝධයෙන් කියවලා අහුම්කන් දීලා රූප සරන් බල තේරුම්ගෙන තවත් ඔබට ලැබෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නට මේ පිටුප වහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා.